හරි ට්‍රාන්සිස්ටරයක භාවිත අවස්ථාව සාමාන්‍යයෙන් අපි ට්‍රාන්සිස්ටරයක් ගැන කතා කරන්නේ සංග්‍රාහක ධාරාවයි කියලා කතා කරා විමෝචක ධාරාව කියලා කතා කරා ඊට පස්සේ කතා කරා පාදම් ධාරාව කියලා කතා කරා ඔන්න ඔය ධාරාවන් ටික එකතු කළා හරි ඔය ධාරාවන් ටිකෙන් එකතු කළා ට්‍රාන්සිස්ටරයක අවස්ථාව ගැන අපි කතා කරා මතකද අර ක්‍රියාකාරී අවස්ථාව සම්තෘප්ත අවස්ථාවනේ සැචුරේෂන් රීජන් එක ඊළඟට තව කතා කරා කපා හැරීමේ අවස්ථාව ඔන්න ඔය අවස්ථා ටික පදනම් කරගෙන මම ඕකේ අවස්ථා ටික මම ආයි කෙටියෙන් කියන්නම් එදා කිව්ව දීපුට අමතරව ඔය අවස්ථා ටික පදනම් කරගෙන තමයි මේ ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරන්නේ. හරි අපි අද කතා කරනවා අද දවස් ඇතුළත කතා කරනවා ආලෝකයට සංවේදී පරිපථයක් ට්‍රාන්සිස්ටරයෙන් කොහොමද නිර්මාණය කරන්න කියලා. ඒ කියන්නේ අර අඳුර වැටෙනකොට බල්බ් එක පත්තු වෙන නේ අර වීදි ලාම්පුවල තියෙනව නේද ඔය හයිවේ වල එහෙම දැකලා ඇති අඳුර වැටෙනකොට බල්බ් එක ඔටෝමැටිකලිම පත්තු වෙනවා. හරි? අන්න ඒ වගේ පරිපථ නිර්මාණය කරන විදිය අද කතා කරනවා. හරි? ඊට පස්සේ ජල සංවේදකයක් ලෙස හරි ස්පර්ශය නිසා නිකන් හොර සතුරෙක් හරි මොකෙක් හරි ආවොත් හරි මොනවා හරි එලාම් එකක් දීලා හරි ඒ එලාම් එකට අපිට වෝලින් එකක් හම්බෙනව නම් අන්න ඒ වගේ පරිපථ ගැන කතා කරනවා. ඊළඟට තමයි ඔය සිරස එහෙම තියෙනව නේද අර බස ගහන එකක් නේ. එහෙම ටින්ගාල බස එකක් ගහන්නේ අර මම කැමතියි කියන එකනේ. ඔන්න ඔය බස සර්කිට් ගැන අපි කතා කරනවා. ඕ පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඕ ටික හරියටම අල්ලගන්න මෙතනින් පස්සේ ට්‍රාන්සිස්ටර් අපි කතා කරනවා ස්විචීකරණය. ඒ කියන්නේ ස්විචයක් විදියට ට්‍රාන්සිස්ටරයක් කොහොමද භාවිතා කරන්නේ? ඊළඟට අපි කතා කරනවා ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් විදියට කොහොමද භාවිතා කරන්නේ කියලා. ඔන්න ඔය ප්‍රධාන කොටස් දෙක කතා කරලා ඉවරුනාට පස්සේ ට්‍රාන්සිස්ටරයක් ඊළඟට අපිට කොටසක් තියෙනවා ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් කියලා. ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් කියලා. ඒකේ චූටි තියරි කොටසක් තියෙන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම ට්‍රාන්සිස්ටර් ටික ඉවරයි. හරි ගණන් හැදුවා, තියරි බැලුවා, ප්‍රැක්ටිකලි බැලුවා, සම්පූර්ණයෙන්ම තියරි ටික ඉවරයි. හරි ඊට පස්සේ අපි ඉතින් පස්සේ අපි කතා කරනවා කාර්කාත්මක වර්ධක කියන කොටස. හරි ටිකක් අමාරුයි. මේ වගේම තමයි මේ වගේ කියලා තමයි මම අමාරුයි කියලා තමයි ඔයාලා කියනවා අයියෝ සර් පට්ට ලේසි කියලා. ඒ වගේ තමයි අමාරුයි කියන්නේ අමාරුයි කරාට පස්සේ පට්ට ලේසි වෙනවා. හරි මාතෘකාව ලියන්න ට්‍රාන්සිස්ටරයක භාවිත අවස්ථා කියලා. හරි ට්‍රාන්සිස්ටරයක භාවිත අවස්ථා කියලා ලියන්න. හරි පළවෙනියට ලියන්න මෙහෙම ප්‍රායෝගිකව ට්‍රාන්සිස්ටරයක් ප්‍රධාන ආකාර දෙකකට දුලාස් මේ ඕ දක්වා සම්පූර්ණයිද මේව ටික නෝට් ටික ඇදුලාච් සම්පූර්ණයිනේ හරි මම මෙතනින් අල්ලගන්න මෙතනින් ඉස්සරහට හරියට අල්ලගන්න දැන් කලින් එකට ආවේ නැහැ කියලා ඒකට පසුත ඇවිල්ලා අයියෝ දැන් ඉලෙක්ට්‍රොනික එපා වෙලා නේ දැන් මගේ ජීවිතය අනාතයි දුලාස්ගේ ජීවිතය අනාතයි කියලා දුලාස්ම හිතන්න එපා තේරුණාද දුලාස්ම ඒක හිතන්න එපා තර දුලාස් හිතන්න ඕන එකම දේ තමයි හරි මම අද ක්ලාස් එකට ආවා අද ඉඳන් හරි මම මේ ටිකේ ඉඳන් හරි මේ ET වලට ගොඩ දාගෙන මලින්දුත් පරාද්ද කළා ඊට පස්සේ වගීශලත් පරාද කළා ඔක්කොම පරාද කළා කොහොම හරි කැම්පස් යනවා කියලා දුලාස් අද අනිවාර්යෙන් හිතන්න ඕන හරි තේරුණාද ඔව් කිය හවුද ඔව් එහෙනම් හරි ප්‍රායෝගිකව ට්‍රාන්සිස්ටරයක් ප්‍රධාන ආකාර දෙකක් යටතේ පරිපථවලට යොදා ගනු ලබයි ප්‍රායෝගිකව ට්‍රාන්සිස්ටරයක් ප්‍රධාන ආකාර දෙකක් යටතේ පරිපථවලට යොදා ගනු ලබයි පළවෙනි එක සුචීකරණය සුචියක් ලෙස එහෙම දාමු සුචීකරණය ඉස්සරහට දෙමු සුචියක් ලෙස වහරුවක් ලෙස ස්වයංක්‍රීයව පාවිච්චි කරන සුචියක් ලෙස ඊළඟ එක වර්ධකයක් ලෙස හරි දැන් ලියන්න ප්‍රධාන මාතෘකාවක්
ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් ලෙස භාවිතා කිරීම. ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් ලෙස භාවිතා කිරීම. හොඳට අහගන්න ලස්සනට කියලා දෙන්නම් වෙන වැඩ කිසි දෙයක් කරන්න එපා. ප්‍රමෝදිත වීඩියෝ ඔන් කරන්නේ නැත්තේ ඇයිද? ප්‍රමෝදිත සිග්නල් අවුල් සර්. ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් ලෙස භාවිතා ලෙස යොදා ගැනීම. හරි. හොඳට අහගන්න වෙන වැඩ කරන්න එපා. අද කොහොම හරි මේ ස්විචීකරණය ඉවර කරගන්න ඕන. කොහොම හරි අහගන්න ලස්සනට අහගන්න වැඩේ කොට දාලා දෙන්නම්. හෙට තියෙනවා ක්ලාස් එක විදුලි යන්ත්‍ර සහ බල පද්ධති කියන එක. හෙට 1:30ට තියෙන්නේ විදුලි යන්ත්‍ර සහ බල පද්ධති කියන එක. 2023 ක්ලාස් එක තියෙනවා 7:30ට. ඒකේ මිනුම් උපකරණ සහ මිනුම සහ මිනුම් උපකරණ කියන පාඩම පටන් ගත්තා විතරයි. හරි. ආරම්භුණා විතරයි. ආරම්භුණා පමණයි. 21 අය ඒකට සම්බන්ධ වෙන්නේ. 22 අයට මම ඒ කොටස ආයි කරනවා. විදුලි යන්ත්‍ර බල පද්ධති කොටසේ විදුලි යන්ත්‍ර කොටසේ අපි හෙට 1:30ට කතා කරනවා මෝටර සම්බන්ධව. හරි. ඒකේ 3 phase and single phase මෝටර ගැන ඒක කතා කරනවා. දානවා. හරි. ඊට පස්සේ හොඳට අහගන්න මම වැඩේ කොට දාලා දෙන්නම්. සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටරයක හරි සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටරයක අවස්ථා අපි තුනක් කතා කරා. හරි. ට්‍රාන්සිස්ටරයක අවස්ථා තුනක් කතා කරා. එකක් තමයි කපා හැරීමේ අවස්ථාව. හරි. අනිත් එක තමයි හරි ඉන්නකො. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම ට්‍රාන්සිස්ටරයක් ගත්තට පස්සේ හරි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ NPN ට්‍රාන්සිස්ටර් ගැන. හරි. ඔය විදිහට ට්‍රාන්සිස්ටරයක් තියෙනනේ. හරි. ඔහොම තියෙනවා. හරි. මෙතනින් යනවා මේ තමයි B පාදය, මේ තමයි C පාදය, මේ තමයි E පාදය. හරි. හොඳට අහගන්න සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටරයක් හරි සක්‍රීය අවස්ථාව කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ ට්‍රාන්සිස්ටරය හොඳම තත්ත්වයේ තියෙන අවස්ථාව. හරි. ඊළඟට තියෙනවා කපා හැරීමේ අවස්ථාව කියලා කොටසක්. මේ ට්‍රාන්සිස්ටරය අදාළ ක්‍රියාකාරීත්වයට පත් නොවිච්ච අවස්ථාව. හරි. මේ ට්‍රාන්සිස්ටරය අදාළ ක්‍රියාකාරීත්වයට පත් නොවිච්ච අවස්ථාව. හරි. ඊළඟට තියෙනවා අදාළ ක්‍රියාකාරීත්වයේ හොඳම තත්ත්වයේ තියෙන අවස්ථාව. ඒකට කියනවා සැචුරේෂන් රීජන් එක කියලා. ඒ කියන්නේ සම්තෘප්ත අවස්ථාව. හරි. කපා හැරීමේ අවස්ථාව තියෙනවා සක්‍රීය අවස්ථාව. හරි. මේකට කියනවා රේඛීය අවස්ථාව කියලා. රේඛීය අවස්ථාව. ඊළඟට සක්‍රීය අවස්ථාව සම්තෘප්ත අවස්ථාව. සම්තෘප්ත අවස්ථාව. හරි. කපා හැරීමේ අවස්ථාව, සක්‍රීය අවස්ථාව, රේඛීය අවස්ථාව, සම්තෘප්ත අවස්ථාව. මම මේක කලින් උගන්වපු කොටසක් මේ මෙතෙන්ට ගන්න. හරි. කලින් උගන්වපු කොටසක් මෙතෙන්ට ගන්න. මොකද හේතුව අපිට අද මේ ට්‍රාන්සිස්ටරය ස්විචයක් විදිහට පාවිච්චි කරන්න නම් මෙන්න මේ අවස්ථා ටිකෙන් දෙකක් මත පදනම් වෙලා තමයි මේක කරන්නේ. හරි. හොඳට අහගන්න. මම කිව්වා මෙතන B පාදය හරහා යනවා IB කියන ධාරාවක්. මෙතන C පාදය තියෙනවා. C පාදයෙන් එනවා IC කියන ධාරාවක්. AIC ධාරාවයි IB ධාරාවයි එකතු වෙලා මෙන්න මෙතනින් යනවා IE ධාරාවක්. හරි. ඔතනින් යනවා. එතකොට මම මෙහෙම දෙයක් කිව්වා. සාමාන්‍යයෙන් සංදියක් පෙර නැඹුරු වෙන්න අවශ්‍ය විභව බාධකයට වැඩිය පොඩි හරි විභව බාධකයක් දෙන්න ඕන ඒ බැරියර් පොටෙන්ෂන් එක බිඳලා යන්න. හරි. ඒ කියන්නේ බිඳෙන්න ඒක ලොකු ඒ කියන්නේ දෙන ප්‍රමාණයට වැඩිය ලොකු ප්‍රමාණ ඒ කියන්නේ අපිට බැරියර් එකට අවශ්‍ය වෙන්නේ 5 නම් අපිට මේ බැරියර් එකෙන් යන්න ඕන 10ක් විතර දෙන්න ඕන. හරි. ඒ වගේ තමයි මං ඔයාලට කිව්වා මෙන්න මෙතන ඉඳන් විභව බාධකයක් තියෙනවා කිව්වා සිලිකන් නම් 0.7ක විභව බාධකය. හරි. 0.7ක විභව බාධකය. එතකොට මේ විභව බාධකය බිඳෙන්න විභව බාධකයක් දෙන්න ඕන. අපි හිතාට 0.8ක විභව බාධකයක් මේ හරහා දුන්නට පස්සේ තමයි මේ හරහා මොකද ධාරාව ගමන් කරන්නේ. ඒ කියන්නේ
IB ධාරාව ගමන් කරන්නේ මේ විභව බාධකයේ මෙතනින් බිඳුවට පස්සේ තමයි. මෙහෙම හිතන්නකො මෙහෙම දෙයක්. හරි. මම කිව්වා මෙතනින් ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරීත්වය අපි සාමාන්‍යයෙන් කතා කරනකොට ගණන් හදනකොට මේක පරිපතේ පොඩ්ඩක් විනාශ කරලා ගන්න කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ. අපි මෙතන තියෙන ඩයෝඩයක්නේ. මම මෙතෙන්ට මෙහෙම ඩයෝඩයක් දානවා. හරි. එතකොට මේ ඩයෝඩය තමයි හරි සාමාන්‍යයෙන් පෙර නැඹුරු වෙන්න පුළුවන් උපරිම විභව බාධකේ 0.7ක් කියලා හිතන්නකො. ඒතර 0.7ක වෝල්ටේජ් එකකට වැඩිය දුන්නොත් තමයි මේ විභව බාධකයේ හරහා ධාරාව ගමන් කරන්නේ. මේ විභව බාධකයේ හරහා ධාරාව ගමන් කරන්නේ ඊට වැඩිය වෝල්ටේජ් එකක් දුන්නොත් තමයි. එහෙම ධාරාව ගමන් කරොත් හරි එහෙම ධාරාව මෙතනින් වැඩි වෝල්ටේජ් එකක් දීලා මෙතනින් ධාරාව ගමන් කරොත් ඒ යන්නේ මේ පාදයේ B නම් ඒ යන්නේ IB ධාරාව මෙහෙම. හරි IB ධාරාවනේ. එතකොට ඒ IB ධාරාව ඔහොම යනවා. මෙතන තියෙනවා IC ධාරාවක් තියෙනව නේද? IC ධාරාවත් මෙහෙම යනවා. හරි හිතන්න මෙහෙම එකක්. මෙතන හරි මෙතන විභව බාධකයේ 0.7යිනේ. මම මෙතෙන්ට දෙනවා 0.4යි වෝල්ටේජ් එකක්. හරි 0.4යි වෝල්ටේජ් එකක් මෙතෙන්ට දෙනවා. මේ දෙක අතරට දෙනවා. හරි දුන්නට පස්සේ මේ හරහා IB ධාරාව යනවද නැද්ද? මට අනේ කියන්න. මේ හරහා IB ධාරාව යනවද නැද්ද? ටක් ගාලා මැසේජ් මේ chat එකේ දාන්න. ඒ හරහා IB ධාරාව යනවද නැද්ද? ඉක්මනට දාන්න. යනවද නැද්ද? යන්නේ නැහැ. නෑ. කවුරු හරි ඉන්නවද යනවා කියන කෙනෙක් නැහැනේ. හරි එහෙනම් යන්නේ නැහැ. ඒ කියන්නේ යන්නේ නැහැමයි. හරි. එතකොට මේ අවස්ථාව එහෙම යන්නේ නැති අවස්ථාවනේ. එහෙනම් ට්‍රාන්සිස්ටරේ වැඩ කරනවද පුතේ? ට්‍රාන්සිස්ටරේ වැඩ කරන්නේ නැහැ එහෙමුනම් පස්සේ. හරි. දැන් මෙතන තියෙනවා IC ධාරාව. මෙතනින් එන IC ධාරාව තමයි මම මේ අක්ෂරය ඇඳලා තියෙන්නේ. හරි. මෙතනින් එන IC ධාරාව තමයි මේ අක්ෂරය ඇඳලා තියෙන්නේ. මේ අක්ෂර මෙතනින් එන IB ධාරාව. ඒ කියන්නේ මේ අක්ෂය තියෙන්නේ මෙතනින් එන IB ධාරාව. හරි. එතකොට සාමාන්‍යයෙන් මේක 0.4ක් තියෙනවා. මෙතන විභව බාධකයේ 0.7ක් තියෙනවා. දැන් මේ හරහා ධාරාවක් යනවද IC හරහා ධාරාවක් යන්නේ නැහැ. එහෙනම් බිඳුවයිනේ. හරි. එතකොට IB හරහා ධාරාවක් යන්නේ නැහැනේ. එහෙනම් ඒ අවස්ථාව. මේක ටික මම විභව බාධකය සාමාන්‍යයෙන් 5. හරි. ඕගාන්ට විතර කරාට පස්සේ ටික මේක වැඩි වෙන්න ගන්නවා මෙහෙම. චුට්ටක් වැඩි වෙන්න ගන්නවා. හරි. චුට්ටයි ඒක. හරි. මෙන්න මේ අවස්ථාවට කියනවා අපි ඒ වැඩි ඒ කියන්නේ මේ හරහා IB ධාරාවක් යන්නේ නැති අවස්ථාවට කියනවා අපි මොකද්ද? කපා හැරීමේ අවස්ථාව. හරි. කපා හැරීමේ අවස්ථාව. ට්‍රාන්සිස්ටරය කපා හැරීමේ අවස්ථාව තමයි මේ ටික. හරි. ට්‍රාන්සිස්ටරේ කපා හැරීමේ අවස්ථාව. එතකොට මම මේක තව චුට්ටක් වැඩි කරනවා. මේතෙන්ට දෙන විභවාන්තරය තව චුට්ටක් වැඩි කරනවා. 0.6ක් කරනවා. හරි. 0.6ක් කරනවා. ඊට පස්සේ මේක ටික ඔහොම වැඩි වීගෙන ඔහොම යනවා. හරි. ඊට පස්සේ මම මේක 0.7ක් කරනවා. 0.7ක් කරනවා. 7ක් කරාට පස්සේ මේක අර අවශ්‍ය විභවාන්තරය ඔන්න මෙන්න තියෙද්දි හරි මේක රේඛීයව තියෙනවා නම් ට්‍රාන්සිස්ටරේ ඔන්න වැඩ කරන්න පටන් ගන්නවා. රේඛීයව තියෙනවා නම් ඒ කියන්නේ මෙතන විභවාන්තරයයි මෙතන විභවාන්තරයයි ආසන්න වශයෙන් සමාන. ඒ වචන තියෙන්න ඕන. මෙතන විභවාන්තරයයි මෙතන විභවාන්තරයයි ආසන්න වශයෙන් සමාන නම් මෙන්න මේක රේඛීය මාර්ගයක ගමන් කරනවායි කියලා පැරණි පොතපතවල සඳහන් වෙනවා මේක. හරි? මේකට කියනවා සක්‍රීය අවස්ථාව කියලා. සක්‍රීය අවස්ථාව කියලා. හරි? ඊට පස්සේ හරියටම විභවාන්තරය මෙතන ඉඳන් 0.7යිනේ. මේක සාමාන්‍ය විභවාන්තරය අපි දෙන 0.8ක් විතර. හරි? 8ක් 7ක් 7.5ක් 8ක් එහෙම දෙනවා. හරි? දුන්නට පස්සේ මෙතන බැරියල් එකට මොකද වෙන්නේ? බැරියල් එක තල්ලු කරගෙන බැරියල් එක කඩාගෙන මෙතරින් එන වෝල්ටේජ් මෙතරින් එන ධාරාව IB ධාරාව මෙහෙත් යනවා මෙහෙත් යනවා මෙහෙමත් යනවා මෙහෙමත් යනවා ට්‍රාන්සිස්ටරයේ සාමාන්‍ය විදියට ක්‍රියාත්මක වෙනවා
මෙන්න මෙතන ඒකාකාරීව හෝම ගමන් කරනවා. හරි? ඒ කියන්නේ එතකොට මෙන්න මේ අවස්ථාවට කියනවා සක්‍රීය අවස්ථාව කියලා. sorry සම්ප්‍රයුක්ත අවස්ථාව කියලා. අවස්ථාව. හරි? මම ওই අවස්ථා ටික කතා කරේ. එතකොට අපි සාමාන්‍යයෙන් මෙතන ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් විදිහට භාවිතා කරනව නම් හරි? ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් විදිහට භාවිතා කරනව නම් අපි මේකෙන් තෝරගන්නේ මෙන්න මේ අවස්ථාව. මෙන්න මේ අවස්ථාව. හරි? ඔය අවස්ථාව. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරයක් හොඳටම වැඩ කරන අවස්ථාව. ට්‍රාන්සිස්ටරයක් හොඳටම වැඩ කරන අවස්ථාව. මේ අවස්ථාව යොදා ගන්න. හරි මේ අවස්ථාවට අපි කියනවා ට්‍රාන්සිස්ටරය පුතේ ඔන් වෙනවා කියලා. ට්‍රාන්සිස්ටරය ඔන් වෙනවා කියලා මේ අවස්ථාවට කියනවා. එතකොට අපි යොදා ගන්නවා මෙන්න මේ අවස්ථාව අනිත් අවස්ථාව. ඒ කියන්නේ මොකද්ද? කපා හැරීමේ අවස්ථාව. හරි? කපා හැරීමේ අවස්ථාව තුල අපි ඒකට කියනවා ට්‍රාන්සිස්ටරය ඕෆ් වෙනවා කියලා. හරි? ට්‍රාන්සිස්ටරය ඕෆ් වෙනවා කියලා. හොඳට බලා ගන්න මම නැවත කියනවා සම්තෘප්තයි කියලා කියන්නේ සම්තෘප්ත අවස්ථාවයි කියලා කියන්නේ මෙන්න මෙච්චරයි දැනගන්න ඕන. හරි? මේ දෙකලවර විභවාන්තරේ මෙතන තියෙන විභව බාධකය බාධකයට වැඩිපුර විභවයක් දීලා මේ හරහා IB ධාරාවක් ගමන් කරන්න පුළුවන්. මේ හරහා IB ධාරාවක් ගමන් කරනවා. එහෙනම් මේ IC ධාරාවත් මොකද වෙන්නේ? IB ධාරාව ගමන් කරන නිසා මේ IC ධාරාවත් මෙහෙම ගමන් කරනවා. ඒකට කියනවා ට්‍රාන්සිස්ටරේ සම්තෘප්ත අවස්ථාව කියලා. ඒක මොකද්ද? ඔන්න අවස්ථාව. මෙතන ට්‍රාන්සිස්ටරය තියෙනවා. මේකට කියනවා කපා හැරීමේ අවස්ථාව. මෙයාගේ බාධකය 0.7යි. හරි? මෙයාගේ බාධකය 0.7යි. මෙයා ටික මොකද කරන්නේ? 0.1ක් දෙනවා. 0.2 මේ දෙන විදිය මම කියන්නම්. හරි? 0.1ක් දෙනවා, 2ක් දෙනවා නේ. බෑ හරියන්නේ නැහැ. මෙයා ඉල්ලන්නෙම 0.7ට වැඩි විභවයක්. ඉල්ලන්නේම 0.4 වැඩි විභවයක්. එහෙනම් එහෙම දෙන්න අපිට එහෙම විභවයක් නැහැනේ. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරය මෙන්න මේ කපා හැරීමේ අවස්ථාවේ තියෙන්නේ. ඒකට කියනවා ඕෆ් අවස්ථාව කියලා. මේ කතන්දරේ තේරුණාද? ටක් ගාලා පහක් දාන්න තේරුණාද කියලා? මේ දක්වා තේරුණාද? මොකද ඉස්සරහට යන්න බෑ නැත්තම්. හරි? මේ දක්වා තේරුණාද? සර් කපා හැරීමයි පොඩ්ඩක් පැහැදිලි කරන්න. හරි. මේ දක්වා තේරුණාද? අනිත් අය මං ආයෙ කියන්නම්. අපා පොඩ්ඩක් කියලා දෙන්න. හරි. දැන් බලන්න මෙච්චරයි. කිසි දෙයක් උත් ඕනේ නැහැ. මෙන්න මෙච්චරයි ඕන. හරි. මෙච්චරයි ඕන. මම මේක හරි. ඔච්චරයි ඕන. හරි. ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් විදිහට භාවිතා කරනවා නම් හරි. කැඩි කැඩි දෙන්නේ නැහනේ. මයික් එක කැඩි කැඩි එන්නේ නැහනේ. නැහනේ. හරි. මගේ අවුලයි සසිත්. ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් විදිහට භාවිතා කරනවා නම් අපි පළවෙනිම එක තමයි කපා හැරීමේ අවස්ථාව. ඒකට කියනවා ඕෆ් අවස්ථාව කියලා. හරි. ඊළඟට අනිත් එක තමයි සම්තෘප්ත අවස්ථාව. සම්තෘප්ත අවස්ථාව. ඒකට කියනවා ට්‍රාන්සිස්ටරය ඔන් වෙනවා කියලා. මෙන්න මෙච්චරයි දැනගන්න ඕන ඔයාලා. හරි. මම දැන් මෙතන තියෙන බැරියර් එක හරි මෙන්න මෙච්චරයි දැනගන්න ඕන. මේ හරහා ධාරාවක් කොහොම හරි යැවුවොත් හරි මේ හරහා ධාරාවක් කොහොම හරි යැවුවොත් මෙන්න මෙතරින් ධාරාවක් පුටස් ගාලා බහිනවා. හරි මෙතරින් ධාරාවක් බහිනවා. මෙතරින් ධාරාවක් යැවුවොත් හරි මෙතරින් ධාරාවක් යනවා. මෙතරින් ධාරාවක් යනවා. හරි මෙතරින් ධාරාවක් යනවා. මෙතරින් ධාරාවක් යනවා. එම අවස්ථාවට කියනවා සම්තෘප්ත අවස්ථාව කියලා. ඒ කියන්නේ හොඳම තත්ත්වයේ තියෙන අවස්ථාව. ඒක තේරුණාද? ඨග්ගල කියන්නේ ඒක තේරුණාද? සම්තෘප්ත අවස්ථාව තේරුණාද? ඇක්ටිව් රීජන් එක. ඨග්ගල තේරුණාද? හරි ඒක අවුලක් නැහැ. ඊළඟට කපා හැරීමේ අවස්ථාව. හරි. දැන් අපිට ඕන මෙතනින් බහින ධාරාව වැඩක් නැහැ අපිට. හරි. මෙතනින් බහින ධාරාව අදාළම නැහැ කියමුකෝ. මෙතනින් බහින ධාරාව අදාළම නැත්තේ මෙන්න මේ හරහා මෙහෙන් ධාරාවක් ගියොත් අනිවාර්යෙන් මූ බලන් ඉන්නේ මෙතනින් බහින්න. හරි මෙතනින් එන ධාරාව මූ මෙහෙම යනවා නම්
මූ බලන් ඉන්නවා මූත් එක්කම යන්න. හරි? ඒක නිසා මූ බලන් ඉන්නේ මෙතනින් ධාරාවක් යනකම්. ඒ කියන්නේ IB වලින් ධාරාවක් යනකම් තමයි මේ IC එක බලන් ඉන්නේ. හරි? IC එකනොත් ධාරාවක් යනවා IB එකනොත් ධාරාවක් යනවා නම් මේ දෙකෙන්ම ධාරාවක් ගමන් කරන පල්ලෙහාට. ප්‍රශ්නයක් නැහැ. ඒක සම්තෘප්ත අවස්ථාව කියලා කිව්වා. නමුත් මේකෙදි වැදගත්ම කාරණාව ඕක නෙවෙයි ඕක. හරි? වැදගත්ම කාරණාව ඕක නෙවෙයි. මෙතන සංධිය පෙරනැඹුරු වෙන්න අනිවාර්යෙන් අපි දන්නවනේ. සංධියක් පෙරනැඹුරු වෙන්න දෙන තියෙන විභව බාධකයට වැඩි බාධාවක් දෙන්න ඕන. හිතන්න මම මෙන්න මෙච්චර බලයකින් මෙහෙම හිටගෙන ඉන්නවා. එකෙක් ඇවිල්ලා මාව තල්ලු කරනවා. මම 0.7ක බලයකින් මෙහෙම ඉන්නවා වෙන ශක්තිවන්තයෙක් විදිහට. එකෙක් ඇවිල්ලා මාව තල්ලු කරනවා. හරි? 0.2කින් 0.2කින් පොඩි එකෙක් ඇවිල්ලා මාව තල්ලු කරනවා. මාව හෙල්ලෙනවද? නෑ කිය. හෙල්ලෙනවද? ඇහෙන්න කියන්න ඕන. හෙල්ලෙනවද? නෑ. හරි? ඊළඟට 0.3 එකෙක් ඇවිල්ලා තව පොඩි එකෙක්. හරි? ඌ ඇවිල්ලා මොකද කරන්නේ? යකෝ මම පෙල්ලලා දාන්නම් කියලා ඌත් ඇවිල්ලා මාව තල්ලු කරනවා මෙහෙම. හරි? ඌත් ඇවිල්ලා තල්ලු කරනවා. මම හෙල්ලෙනවද? හෙල්ලෙනවද? නෑනේ. හරි. හෙල්ලෙන්නේ නෑ. ඊළඟට තව 0.4ක එකෙක් ඇවිල්ලා ඌ වෙන පඬිතෙක්. හරි? 0.4ක එකෙක් ඇවිල්ලා මොකද කරන්නේ? ආයි මාව තල්ලු කරනවා මෙහෙම. මාව හෙල්ලෙනවද? නෑ. හරි? එතකොට ඔය වගේ 0.6ක විතර එකෙක් ඇවිල්ලා බලපන් මං උඹට වැඩි ශක්තිවන්තයෙක් මං තල්ලු කරලා දාන්නම් කියලා 0.6ක විතර එකෙක් ඇවිල්ලා ඌ තල්ලු කරනෝනේ. පට්ට ගේමක් දෙනවා මං හෙල්ලෙනවද? හෙල්ලෙන්නේ නැහැ පොඩ්ඩක් මෙහෙම වැරෙනෝනේ මේ එක පැත්තකට. හරි? ඊට පස්සේ තව එකෙක් ඇවිල්ලා 0.75ක විතර එකෙක් ඇවිල්ලා හතරෙදි චුට්ටක් වැඩි එකෙක් ඇවිල්ලා මොකද කරන්නේ? යකෝ මම ඕක තල්ලු කරලා දාන්නම් කියලා මෙහෙම තල්ලු කරනවා. මම මොකද වෙන්නේ? හෙල්ලෙනවා මෙහෙමනේ. අනිවාර්යෙන් ඊට වැඩි මට වැඩි ඌට බලය වැඩිනේ. මම හෙල්ලෙනවා. හරි? ඒ කතන්දරේ තමයි මෙතන තියෙන්නේ. හොඳට අහගන්න. මම මෙතෙන්ට බැටරියක් සම්බන්ධ කරලා මම මෙතන බැටරියක් හෝ මොකක් හරි සම්බන්ධ කරලා මෙතන තියෙන බැරියල් එක 0.7 නම්. හරි? ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට 0.7කට වැඩි ධාරාවක් දුන්නොත් වැඩි වෝල්ටීයතාවයක් දුන්නොත් විතරයි මෙයා පෙරනැඹුරු වෙන්නේ. මේ ඩයෝඩයක්නේ. මෙයා පෙරනැඹුරු වෙන්නේ 0.7කට වැඩි ධාරාවක් දුන්නොත් පමණයි. මම කරන්නේ මෙතන 0.8ක විතර ධාරාවක් දෙනවා. හරි? ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට හරි 0.8ක් විතර සම්බන්ධ කරනවා. එහෙනම් මේ සංදිය පෙරනැඹුරු වෙනවා. පෙරනැඹුරු වෙනවයි කියලා කියන්නේම මොකද්ද? ඈ බා. පෙරනැඹුරු වෙනවයි කියලා කියන්නේම මොකද්ද? ඒ තුලින් ධාරාවක් යනවා. එහෙමනේ නේ? පෙරනැඹුරු වෙනවයි කියලා කියන්නේම මොකද්ද? ඒ තුලින් ධාරාවක් යනවා. අන්න එහෙනම් මෙතනින් IB එක මොකද කරන්නේ? වාස් කාලා පල්ලෙහාට බහිනවා. හරි? IB එක පල්ලෙහාට බහිනවත් එක්කම IC එක බලන් ඉන්නවා IB එක බහිනවද කියලා. එහෙනම් ඌත් බහිනවා මූත් බහිනවා. ඒ කියන්නේ අවස්ථාව කපා හැරීමේ අවස්ථාව කියලා කියන්නේ අර මම කිව්ව අර මෙහෙම තල්ලු කරනකොට අර උඩරිම දැන් 0.7 එකට තල්ලු වුණානේ. අන්නේ අවස්ථාව වෙනකන් මෙන්න මේ ඩයෝඩ් ඒ කියන්නේ BE සංදිය. එහෙමනේ අපි කියන්නේ. BE සංදිය පෙරනැඹුරු පෙරනැඹුරු වීම දක්වා දෙන විභවාන්තරය ඒ විභවාන්තරයට අපි කියනවා කපා හැරීමේ අවස්ථාව කියලා. ඒ කියන්නේ කපා හැරීමේ අවස්ථාව තුල IB වලින් ධාරාවක් යනවද? කපා හැරීමේ අවස්ථාව තුල IB ධාරාවක් යනවද? නෑ කිය. IB වලින් ධාරාවක් යන්නේත් නෑ. IC වලින් ධාරාවක් යන්නේත් නෑ. දැන් තේරුණාද මේ කපා හැරීමේ අවස්ථාව? ඉක්මනට. ටග්ගල කියන අර නොතේරෙන අවුල් වගේ කියන අයක කියලා දෙන්න කිව්ව කට්ටිය විතරයි ටග්ගල කියන්නේ. දැන් තේරුණාද කියලා? සර් ඒතර ක්‍රියාකාරී අවස්ථාවේ වෙන්නේ නෑ අපිට ක්‍රියාකාරී අවස්ථාව අවශ්‍ය නෑ. මට ඕන කපා හැරීමේ අවස්ථාවයි සම්තෘප්ත අවස්ථාවයි. ක්‍රියාකාරී අවස්ථාව කියලා කියන්නේ දැන් මේ අවස්ථාවේ කියලා කියන්නේ හොඳම තත්ත්වයටපත් වුණා. හරි? හොඳම සම්තෘප්ත අවස්ථාව කියන්නේ හොඳම තත්ත්වයටපත් වුණා. ක්‍රියාකාරී කියන්නේ මෙන්න මේ රේඛීය අවස්ථාව කියලා කියන්නේ දැන් වාහනයක් උදේට ස්ටාර්ට් කර ගමන් සිංගාල යන්න බෑනේ. චූටි වෙලාවක් නතර කරලා තියෙනවා එන්ජිම හොඳට පදම් වෙන්න. කියන්නේ රත් වෙලා නම් වෙන්න නේ. ඊට පස්සේ තමයි මොකද වෙන්නේ? ලස්සනට යන්න පුළුවන් නේ. අන්නේ එන්ජිම ස්ටාර්ට් කරලා
ස්ටාර්ට් කරපු ගමන් බුස් ගාලා යන්න බෑනේ. හරි? ස්ටාර්ට් කරපු ගමන් මොකද වෙන්නේ? ටිකක් අර වාහනේ ටිකක් චුට්ටක් රේස් වෙන්න බලනවා. රේස් වෙලා ටික ටික අඩු වෙනවනේ. ටික ටික අඩු වෙනවා. අඩු වුණාට පස්සේනේ ආයේ සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්නේ. අන්න ඒ අවස්ථාවට කියනවා මොකද්ද? රේඛීය අවස්ථාව නැත්නම් ක්‍රියාකාරී අවස්ථාව කියලා. ඇක්ටිව් රීජන් එක කියලා. හරි? ඒ කියන්නේ මෙතනින් සාමාන්‍යයෙන් ධාරාවක් එන්න පටන් ගන්නවා මෙහෙම. ටික ටික එක මෙහෙන් එනවා. අනිත් එකත් මෙහෙන් එක එනවා. හරි? එහෙම නිකන් අර වැඩේට සෙට් වෙන අවස්ථාව කියන්නේ. අන්නේ සෙට් වෙන අවස්ථාව තමයි ක්‍රියාකාරී අවස්ථාව නැත්නම් ඇක්ටිව් රීජන් එක. ඒ කියන්නේ මෙන්න මේ ටික සක්‍රිය අවස්ථාව. සර්ගේ උදාහරණය අනුව අර ළමයි තල්ලු කරන එකේ මේ එක ඒ කියන්නේ බිඳුව දශම ඔව් ඒ කියන්නේ ළමයි තල්ලු කරනවා කියලා අර පොඩි එකා ලොකු එකා වෙලා තල්ලු කරනවා කියලා කියන්නේ මෙන්න මේ කපා හැරීමේ අවස්ථාව තුල. හරි? ඒතර කපා හැරීමේ අවස්ථාව වෙනකන් තියෙන්නේ මොන වෝල්ටේජ් එකක්ද? 0.7ට වැඩි අඩු වෝල්ටේජ් එකක් නේද? ඇයි බා? 0.7ට වැඩි අඩු වෝල්ටේජ් එකක්නේ කපා හැරීමේ අවස්ථාව කියලා කියන්නේ. හරිනේ? දැන් තේරුණාද ඒක? දැන් අවුලක් නැද්ද ඉස්සරහට යන්නද? හරි සර්. හරි. රේඛීය අවස්ථාවේ ධාරාව කොච්චර විතර වගේ? රේඛීය අවස්ථාවේ ධාරාව කොච්චරද කියලා එහෙම කියන්න බෑ. ඒක මොකද හේතුව අපි අර ගණන් හැදුවනේ. ඒකේ IB ධාරාව කොච්චරද කියලා මේවට යොදන සාමාන්‍යයෙන් මේ ප්‍රතිරෝධක අණු වෙනස් වුණා. හරි? රේඛීය අවස්ථාව කොච්චරද කියන්න බෑ. ඒ නිසා මේ ප්‍රතිරෝධය අණු වෙනස් වෙනවා. හරි? දැන් අවුලක් නැහැ. හරි. මෙන්න මෙහෙමයි කතන්දරේ තියෙන්නේ. හරි? ඔන්න බලන්න. දැන් මම කතා කරන්නේ මේ කතා කරන්න හදන්නේ හරි මේ කතා කරන්න හදන්නේ ආලෝකයට සංවේදී පරිපථයක් නිර්මාණය කරන්න. හරි? ආලෝකයට සංවේදී පරිපථයක් නිර්මාණය කරන්න තමයි මම මේ හදන්නේ. හරි? හොඳට අහගන්න. දැන් කතා කරලා දීපු ටික ඔළුවේ තියාගන්න. අපිට සුචීකරණයට නැත්තම් සුචියක් විදිහට යොදා ගන්න නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ කපා හැරීමේ අවස්ථාවයි තා මොකද්ද සැචුරේෂන් අවස්ථාව. ඒ කියන්නේ සක්‍රීය මට්ටමේ තියෙන අවස්ථාවයිනේ. ඒ කියන්නේ සංතෘප්ත මට්ටමේ තියෙන අවස්ථාවනේ. සෝරි සක්‍රීය නෙවෙයි සංතෘප්ත. හරි. ඒ මට්ටමේ තියෙන අවස්ථාවයි. හරි. හොඳට අහගන්න. මෙන්න මෙච්චරයි දැනගන්න තියෙන්නේ මේකේ. මෙන්න ට්‍රාන්සිස්ටර් එකක් ගන්නවා. ට්‍රාන්සිස්ටරයක් ගන්නවා. හරි. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේවට මොන ට්‍රාන්සිස්ටර්ද? P වර්ගයේ ට්‍රාන්සිස්ටර්ම තමයි N වර්ගයේ ට්‍රාන්සිස්ටර්ම තමයි. ඒ කියන්නේ NPN ට්‍රාන්සිස්ටර්. ඒ කියන්නේ ඊතලයේ පිටට තියෙන ට්‍රාන්සිස්ටරයක් තමයි පාවිච්චි කරන්නේ. හරි? මේ පැත්තටත් තියෙනවා, මේ පැත්තටත් තියෙනවා, මේ පැත්තටත් තියෙනවා. මෙතනින් බහින එකට කියනවා C අග්‍රය කියලා කියනවා. හොඳට බලා ගන්න. මේ තමයි E අග්‍රය. හරි? මේ තමයි B අග්‍රය, පාදම් අග්‍රය, සංග්‍රාහක අග්‍රය, විමෝචක අග්‍රය. හරි? ඔය ටික මතකයිනේ? ඊට පස්සේ පුතේ මෙන්න මෙහෙමයි. හරි? ඊට පස්සේ මෙහෙමයි. මෙතන කතන්දරේ තියෙන්නේ. දැන් අපිට හරි ආලෝකයේ සංවේදී පරිපථයක් කියලා ගත්තට පස්සේ අපිට ඒක බලා ගන්න මොකක් හරි එළියක් තියෙන්න ඕනේ. ඒ එළිය නිසා මම ඩයෝඩයක් දානවා. ඒ ඩයෝඩයට එළියනේ එන්නේ ඩයෝඩයනේ. ඩයෝඩයෙන් එළිය එනවනම් ඒකට කියනවා ආලෝක විමෝචක ඩයෝඩය කියලා. ඒ කියන්නේ මෙහෙම ඩයෝඩයක් ගත්තා. හරි? කොහොම ඩයෝඩයක් ගත්තා. ඒ ඩයෝඩයට අපි සාමාන්‍යයෙන් නැඹුරු කරාට පස්සේ ඒ ඩයෝඩෙන් ආලෝකය එළියට දෙනව නම් ඒකට කියනවා LED එකක් කියලා. ඒ කියන්නේ විමෝචක ඩයෝඩයක්. විමෝචනය පිටට කරනවා. හරි? LED එකක්. මේව කතා කරගන්න. හරි? මම මේක LED එකක් දානවා මෙන්න මෙතෙන්ට. LED එකක් ඔතෙන්ට දානවා. ඇයි මම මේ LED එක මේ පැත්තටම දැම්මේ? මෙහාටම දැම්මේ ඇයි? බා. පෙරනමුරු දිහා. ඒ කියන්නේ පෙරනැඹුරු දිශාවල එකනේ. කියන්නේ අපිට ඕන මේ හරහා ධාරාවක් යවන්නනේ. නේ? මේ හරහා ධාරාවක් යවන්න තමයි අපිට ඕන. ඒක නිසා තමයි LED එක මේ පැත්තට දැම්මේ. ඒ කියන්නේ මේ තමයි මොන පොල්ලද මේ? මේ ඇනෝඩය ද මේ කැතෝඩයද? මේ පැත්ත කැතෝඩය, මේ පැත්ත ඇනෝඩය. හරි? එහෙම තමයි වැඩේ වෙන්නේ. මේ පැත්තට ඩයෝඩය එන නිසා මෙහාට යනවා. හරි? එතකොට මම මෙහෙම කරනවා. මෙන්න මේකයි මේ දෙකයි. ඒ කියන්නේ BE සංදිය අතර හරි? විභව බාධකය මම ගන්නවා 0.7ක්.
ওই දෙක අතර විභව භාජකය 0.7ක්. හරි. එතකොට මට කියන්න හරි අපි මට කියන්න මෙතන මේ LED එක පත්තු කරන්න හරි LED එකට මේ පරිපථය මෙහෙම සම්බන්ධ වෙලා කියලා හිතන්නකෝ. LED එක හරහා ධාරාවක් යවන්න LED එක හරහා ධාරාවක් ඒ කියන්නේ LED එක පත්තු කරන්න මට මේ IB ධාරාව මෙතනින් යනවා IB ධාරාවක් මෙතනින් යනවා මෙතන තියෙන සංදිය පෙරනැඹුරු කරන්න ඕනනේ. කියන්නේ මේ 0.7 කියන සංදිය පෙරනැඹුරු කරන්න ඕන BE සංදිය. BE සංදිය පෙරනැඹුරු කරන්න නම් මට මෙතනින් සාමාන්‍ය 0.8ක හරි 0.8ක විභවාන්තරයක් මම බැටරියක් මගින් සම්බන්ධ කරනවා. හරි 0.8ක විභවාන්තරයක් බැටරියක් මගින් සම්බන්ධ කරනවා. හරි දැන් මට කියන්න මේ LED එක පත්තු වෙනවද නැද්ද? LED එක පත්තු වෙනවද නැද්ද? බැටරිය සම්බන්ධ කරාට පස්සේ 0.8ක පත්තු වෙනවද නැද්ද? ඉක්මන් chat එකේ දාන්න ඕන බා. නැත්තම් අමාරු කරනවා මේක. පත්තු වෙනවනේ. හරි. එහෙනම් පත්තු වෙනවා කියලා කියන්නේ මේ හරහා මේ සංදිය පෙරනැඹුරු වෙනවා. ඒ කියන්නේ BE සංදිය පෙරනැඹුරු වෙනවා. ඒ කියන්නේ මම මෙතන ඩයෝඩය මං අඳින්නේ නැහැ නැවත. BE සංදිය කියන්නේ ඔන්න එහෙනම් ඩයෝඩය අඳින්නම්. හරි ඔන්න ඩයෝඩය ඇඳා. හරි. එතන මේක තමයි B අග්‍රය මේ පැත්ත B අග්‍රය. ඔන්න ඩයෝඩය ඇඳා. ඩයෝඩය ඇඳලා පස්සේ 0.7ක බැරියල් එකක් තියෙනවා. එතන මම 0.8ක් මෙතෙන්ට විභවාන්තරයක් දුන්න ගමන් මෙහෙම විභවාන්තරයක් 0.8ක දෙනවා. දුන්න ගමන් මේ ඩයෝඩය මොකද වෙන්නේ? පෙරනැඹුරු වෙනවා. ඒ කියන්නේ මෙතනින් ආපු ධාරාව හරි මෙතනින් ආපු ධාරාව මේ ඩයෝඩය පෙරනැඹුරු වෙච්ච ගමන් මෙහෙම යනවා. හරි මෙහෙම ගිය ගමන් අපි දන්නවා අපි කලින් කතා කරා මෙතනිනුත් ධාරාවක් මොකද වෙන්නේ? මෙහෙම පල්ලෙහාට බහිනවා. පල්ලෙහාට බහිනවා කියලා කියන්නේ ඔහොම ධාරාව බහින්නේ. ධාරාව බහිනවා නම් මෙතන දාලා තියෙනවා මේ මාර්ගයටම LED එකක්. ඒක මොකද වෙන්නේ? පත්තු වෙනවා. ඒක පත්තු වෙනවා. හරි තේරුණා. ප්‍රශ්නයක් නැහැ. ඔන්න මෙන්න මෙහෙමයි කතන්දරේ තියෙන්නේ. හරි මෙහෙමයි කතන්දරේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් V සමානයි IR. හරි V සමානයි IR. හොඳට අහගන්න වෙන බයිල ගහන්න එපා, ෆෝන් ඔබන්න එපා, මුකුත් ඔබන්න එපා. මේ කොටස තේරුන්නේ නැතනොත් ඊළඟ කොටස තේරෙන්නේ නැහැ. ඒක නිසා ආයි අහන්න එපා. හරියට අහගන්න V සමානයි IR. හරි V වැඩි වුණොත් ඔන්න ඕක හරි. මෙතන මම දානවා V පැත්ත. මෙතන දානවා R පැත්ත. සාමාන්‍යයෙන් ඕම්ගේ නියමයට අනුව මේ දෙක අනුලෝමව සමානුපාතිකයි. හරි ඒ කියන්නේ මෙතන අපිට අවශ්‍ය ප්‍රතිරෝධයයි වෝල්ටීයතාවයයි. හරි ප්‍රතිරෝධයයි වෝල්ටීයතාවය අවශ්‍ය වෙන්නේ. වෝල්ටීයතාවය වැඩි වුණොත් මොකද වෙන්නේ? ප්‍රතිරෝධයත් ටික ටික වැඩි වෙනවනේ. වෝල්ටීයතාවය වැඩි වුණොත් ප්‍රතිරෝධයත් ඔහොමම ටික ටික වැඩි වෙනවා. හරි ප්‍රතිරෝධය වැඩි වෙනවා කියලා කියන්නේ වෝල්ටීයතාවයත් වැඩි වෙනවා. කෙල්ලට කොච්චර ආදරේ කෙරුවත් හරි කොච්චර කෙල්ල කොල්ලට ආදරේ නම් කොල්ලත් මොකද වෙන්නේ? කොල්ලගෙත් ආදරේ වැඩි වෙනවා. එහෙම නේද? ඔව්නේ. ඒ කියන්නේ කෙල්ල කොච්චර ආදරේ කරත් කොල්ලගෙත් ඒ ආදරේ වැඩි වෙනවා. ඒ දෙකම අල්ලෝම සමානුපාතිකයි. සර් කියනවා අපි අහන් ඉන්නේ. ඔව් එහෙම වෙනවනේ නේ. මම දන්නේ නැහැ උඹලට මට අත්දැකීමක් නැහැ නේ. මට තියෙන උඹලට අත්දැකීමක් ඔව් ඒක නිසා මම හරි. ඔව් ඒක නිසා මම මෙහෙම කරන්නම්. හරි. ඔව් මෙහෙම කරන්නම්. හරි. එතකොට මට අවශ්‍ය වෙන්නේ රෑට බල්බ් එක පත්තු කරන්නද රෑට බල්බ් එක නිවන්නද? සාමාන්‍යයෙන් රෑට බල්බ් එක පත්තු කරන්න ඕනේ. එතකොට රෑට බල්බ් එක පත්තු කරනවා. හරි. රෑට බල්බ් එක ඔන් කරන්න ඕන LED එක. වෙලාව ගියට කමන්නේ දවල්ට ඕෆ් කරන්න ඕන. LED එක. වෙන වැඩ කරන්න එපා. මේ කවුද මේ දරංජය ෆෝන් එක අයින් කරන්න. හරි. එතකොට මට රෑට බල්බ් එක පත්තු කරන්න නම් රෑට බල්බ් දවල්ට බල්බ් එක ඕෆ් කරන්න නම් මෙන්න මේකට පොඩි උපකරණයක් යොදා ගන්න. මේකේ concept එක තියෙන්නේ හරි මේකේ හොඳම දේ තියෙන්නේ මෙන්න මේ ප්‍රතිරෝධය මත. හරි
මේ ප්‍රතිරෝධය වෙනස් කරයි කියලා කියන්නේ විභවාන්තරෙත් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ප්‍රතිරෝධය අඩු වුණොත් විභවාන්තරය මොකද වෙන්නේ? විභවාන්තරය මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? විභවාන්තරෙත් මොකද වෙන්නේ? අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වුණොත් විභවාන්තරෙත් අඩු වෙනවා. ප්‍රතිරෝධය වැඩි වුණොත් විභවාන්තරෙත් වැඩි වෙනවා. හරි? ප්‍රතිරෝධය වැඩි වුණොත් විභවාන්තරෙත් වැඩි වෙනවා. ප්‍රතිරෝධය අඩු වුණොත් විභවාන්තරෙත් අඩු වෙනවා. ඒකනේ මේකෙන් කියන්නේ. එතකොට මම මෙහෙම කියනවා. බල්බ් එක දල්වන්න ඕන මට රැට. හරි? බල්බ් එක දල්වන්න ඕන මට රැට. මෙන්න මේ දෙක අතර විභවාන්තරය හරි? ওই දෙක අතර විභවාන්තරය හරි මට ඕන 0 වෝල්ට් තියෙනවා නම් මේ තියෙන්නේ දවල්ද රෑද? 0 වෝල්ට් තියෙනවා නම් මේ තියෙන්නේ දවල්ද රෑට? සාමාන්‍යයෙන් අපි යොදා ගන්න උපකරණය දවල්ට ප්‍රතිරෝධය අඩුයි රෑට ප්‍රතිරෝධය වැඩි. හරි? දවල්ට ප්‍රතිරෝධය අඩුයි රෑට ප්‍රතිරෝධය වැඩි. හරි? දවල්ට පේනවනේ දවල්ට R වැඩි වෙනවා. හරි? sorry දවල්ට R අඩු වෙනවා. දවල්ට R අඩු වෙනවා. රෑට R වැඩි වෙනවා. හරි? දවල්ට R අඩු වෙනවා. රෑට R වැඩි වෙනවා. සාධාරණයි. හරි? එතකොට මට කියන්න R අඩු වෙනවා කියලා කියන්නේ හරි? R ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩු වෙනවා කියලා කියන්නේ වෝල්ටීයතාවයත් විභවාන්තරයත් මොකද වෙන්නේ? අනේ මෙන්න අඩු වෙනවා මේ. හරි? අඩු වෙනවා. රෑට ප්‍රතිරෝධය වැඩි නම් විභවාන්තරයත් මොකද වෙන්නේ? අයියෝ වැඩි වෙනවනේ. විභවාන්තරයත් ඉහළට වැඩි වෙනවා. හරි? ඉහළට වැඩි වෙනවා. දැන් මට මෙහෙම කියන්න. බල්බ් එක පත්තු වෙන්න නම් හරි? බල්බ් එක පත්තු වෙන්න නම් රෑට මොකද කරන්නේ? රෑට ප්‍රතිරෝධය වැඩි කරන්න ඕන, වෝල්ටීයතාවයත් වැඩි කරන්න ඕන. දවල්ට බල්බ් එක නිවන්න නම් මොකද කරන්න ඕන? ප්‍රතිරෝධය අඩු කරන්න ඕන, වෝල්ටීයතාවයත් අඩු කරන්න ඕන. මේ දක්වා තේරුණාද? තේරුණාද? ඔක්කොම තේරුණාද? ලොකු තීරි කොටසක් මේ දෙන්නේ හොඳේ. ඒ කියන්නේ දැවැන්ත තීරි කොටසක් දෙන්නේ. හරි? සුපිරි එකක්. පහක් දාන්න වල නැත්තම් ටික් ගාලා ආයි පොඩ්ඩක් කියනවා ඇස තේරුන්නේ හරි. ටක් ගාලා. හරි අවුලක් නැහැ තේරලා වැඩිනේ. හරි ආයි කියන්නම්. ප්‍රතිරෝධය මේ ප්‍රස්ථාරයට අනුව ප්‍රතිරෝධය වැඩි වුණොත් ඒ කියන්නේ මෙන්න මේකයි. මෙතන ඉඳන් 1 2 3 4 5 1 2 3 4 5 ඔහොම කියලා හිතන්නකෝ. ඔහොම කියලා හිතන්නකෝ. ප්‍රතිරෝධය මෙහාට එන්න වැඩි. ප්‍රතිරෝධය වැඩි කියලා කියන්නේ පස්වෙනි අවස්ථාව ගත්තොත් ඕම් 5ක් කියන අවස්ථාව ගත්තොත් එතන තියෙන ඔහොමනේ අවස්ථාව උතෙන්ට ගත්තොත් මෙතනත් මොකද වෙන්නේ? මෙතන තියෙන විභවාන්තරයත් මොකද වෙන්නේ? එතනත් තියෙන්නේ 5යි. ඒ කියන්නේ වෝල්ට් 5යි. ප්‍රතිරෝධය 5ක් වෙනකොට මෙතනත් වෝල්ටීයතාවය 5යි. දැන් අපි දන්නවා වෝල්ටීයතාවය වැඩි වෙනකොට එතන ප්‍රතිරෝධයත් වැඩි වෙන්න ඕන. වෝල්ටීයතාවය අඩු වෙනකොට, ඒ කියන්නේ වෝල්ටීයතාවය අඩු වෙනකොට මෙතන ප්‍රතිරෝධයත් අඩු වෙන්න ඕන. හරි? ඒක තමයි V = IR කියලා කියන්නේ. එතකොට අපිට දවල්ට හරි දවල්ට බල්බ් එක ඕෆ් වෙලා තියෙන්න ඕන, රෑට බල්බ් එක පත්තු වෙලා තියෙන්න ඕන. දවල්ට බල්බ් එක ඕෆ් වෙලා තියෙන්න ඕන, රෑට බල්බ් එක පත්තු වෙලා තියෙන්න ඕන. එතකොට එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම දවල් කාලයේදී ප්‍රතිරෝධය මොකද වෙන්නේ? අඩු වෙන්න ඕන, විභවාන්තරය අඩු වෙන්න ඕන. හරි? දවල් කාලයේදී ප්‍රතිරෝධය අඩු වෙන්න ඕන, විභවාන්තරය අඩු වෙන්න ඕන. රෑට මොකද වෙන්නේ? රෑට ප්‍රතිරෝධය ඩිංග මොකද වෙන්නේ? වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපි දන්නවා විභවාන්තරෙත් වැඩි වෙනවා. හරි? විභවාන්තරෙත් වැඩි වෙනවා. දැන් තේරුණාද තිසරු? තේරුණාද ඒක? ටක්කල කියන්න.
තේරුණාද? කොබ තිලිනද තිසුරද කිව්වේ? හරියට තේරුණා. හරි. හරි. ඔන්න දැන් මෙතන කතන්දරේ. දැන් මෙතෙන්ට ඇප්ලයි කරනවා මං. හරි. සාමාන්‍යයෙන් LDR එකක්. හරි. ආලෝකයට සංවේදී උපකරණයක්. හරි. ආලෝකයට සංවේදී. අපි සාමාන්‍යයෙන් සංවේදී නිකන් ආදරයටනේ. මේක ආදරයට නෙවෙයි සංවේදී. හොඳද ධනංජය? ධනංජය දන්නවනේ. ධනංජය සංවේදී සාමාන්‍යයෙන් ආදරයටනේ. නමුත් මේක සංවේදී මේ මොකටද? ආලෝකයට. හරි. මොකක්ද කිව්වේ? ඇයි? මොකද්ද? මේ මොකද්ද මේ අසරණ මාමල්ලනේ පවට? මේ LDR එක ගැන කිව්වේ මං. මේ අර වෙන මොකද්ද කතාවක් කරන්නේ? ඒ උදාහරණේ. ඒක තමයි උදාහරණය ඔව් කරන්නේ. උදාහරණේ ධනංජය සංවේදී ආදරයට LDR එක සංවේදී මොකටද? ආලෝකයට. ඒක උදාහරණය. ඒක වැරද්දක් තියෙනවද? දැන් මං ගෙදර එන්න මේ අපේ අම්මා හිටියා මං ඉන්නවා දැන් ඉන්නේ හරි. ඔන්න හරි. අම්මා දන්න මම ඒ කියන්නේ බොරුවට කියලා. නමුත් ඒක ඇත්තක් නැත්තේත් නෑ නේ බං ඉෂාර. ඒක ඇත්ත හිතන විදිය වැරදි ඒක ප්‍රශ්නේ. ඔව් ඒක ඇත්තනේ. සමහර වෙලාවට මෙහෙමනේ ඒකපාර්ශ්වික ආදරයක් වෙන්නත් පුළුවන් නේ. හිත ගැතයිනේ. ඔව් කෙල්ල ඒකපාර්ශ්වික ආදරයක් වෙන්නත් පුළුවන්. එහෙම ඒ දේවල් තියෙන සාමාන්‍යනේ පොඩි කාලේ එහෙම අපි කරනවනේ ඒකපාර්ශ්වික ආදර කතානේ. හරි. ඔන්න මම ඒ කියන්නේ මෙතෙන්ට දානවා මෙන්න මෙතෙන්ට දානවා. නෑ ඒ කතාව ඇති. LDR එකක් මෙතෙන්ට දානවා මෙන්න LDR එක. හරි. ඔන්න LDR එක දැම්මා. ඒ කියන්නේ කැතයි වගේනේ. ඒක නිසා අපි පොඩ්ඩක් මකලා ඔහොම පොඩ්ඩක් මේක ලොකු කරා. හරි. LDR එක දැම්මා. එතකොට මේ LDR එක මතට හරි LDR එක මතට ආලෝකය වැටෙනෝනේ. LDR එක මතට තමයි ආලෝකය වැටෙන්නේ. LED එකේ මොකද උනේ? LED එකෙන් පිටට තමයි ආලෝකය ගියේ. නේ LED එකෙන් පිටට ආලෝකය ගියා. පිටට හරි. LDR එකට වෙන්නේ මොකද්ද? ආලෝකය එන්නේ ඇතුළට. ආලෝකය ඇතුළට එන්නේ. බලන්න මේක ලස්සන කතාව හරි. LED එකේ ඊතල දෙක තියෙන්නේ පිටිපැත්තට නේ. පිටට තියෙන්නේ. LED එකේ ඊතල දෙක තියෙන්නේ පිටට. ඒ කියන්නේ එළිය මොකද වෙන්නේ? විහිදෙනවා කියන එක. හැබැයි මේකේ LDR එකේ විශේෂත්වය තියෙන්නේ ආලෝකය ගන්නවා මේ හරි. ආලෝකය ගන්නව නම් ඊතල දෙක මොකද? ඇතුළට තියෙන්නේ. එහෙනම් මෙන්න ඇතුළට දැම්මා. මේ හැම එකටම තියෙනව නිකන් පරණ කතාවල්. හරි. මේ හැම එකටම පරණ කතාවල් තියෙනවා. ඒ පරණ කතාවල් අහන්න පුළුවන් මොකෙද තියෙන්නේ ඒවා? ඈ බා. මොකෙද තියෙන්නේ? පැරණි පොතපතවල තියෙන ඒවා. හරි. ඔන්න දැන් හරි. ඔන්න හරි. දැන් හරි. දැන් මෙහෙමයි. වේලාව උදේ 9 පසුවී විනාඩි 4යි. මේ මොකද හැලිවලංකටු සේවයයි. එහෙම කියනවනේ. එතකොට අපි දන්නවා උදේ 9ට විතර කියලා නේ. එතකොට උදේ 9ට කියලා කියන්නේ දවල් කාලයනේ. උදේ 9 කියලා කියන්නේ දවල් කාලය. සාමාන්‍යයෙන් 5:40 දැන් අපිට එළිය වැටෙන වෙලාවල් තියෙනවනේ. 5:45 සමහරුන්ට එළිය වැටෙනවා. සමහරුන්ට 6:00ට විතර වැටෙනවනේ. එහෙමනේ සාමාන්‍යයෙන්. රෑ වෙනකොට සමහරුන්ට 5:00 වෙනකොට ඇඳිලි වැටලා තියෙනවා. සමත් සමහරුන්ට රෑ වෙනකොට 6:00 වගේ වෙනෝනේ. 7 විතර වෙනවා. ඒ 7ටත් සමහර වෙලාවට එළිය තියෙනවා. ඒ මොන අවස්ථාව වුණත් අපි දවල් කාලයේ විදියට ගන්නේ අඳුර නැති අවස්ථාව. හරි? රාත්‍රී කාලයේ විදියට ගන්නේ අඳුර තියෙන අවස්ථාව. එහෙම හිතන්නකෝ. ටයිමින් එක වැදගත් නෑ. දවල් කාලයේ විදියට ගන්නේ අඳුර තියෙන අඳුර නැති අවස්ථාව. රාත්‍රී කාලයේ විදියට ගන්නේ අඳුර තියෙන අවස්ථාව. අඳුරට අධිපති කවුද? සෞරෝන්නේ. සරුමානද සෞරෝන්ද? සාතත්. ඈ? සරුමාන්නේ? සාතන්නේ. රාකට්ට මොකද? දෙවනි එක්කෙනානේ. සෞරෝන් අඳුරට අධිපති සරුමාන්නේ. කවුරුද කියපන් ලෝඩ් ඔෆ් රිම් බලපෑම. සහරාන්ද? හරියද? දැන් බලන්න මෙන්න රිම්බලුවට ඕව මතක තියන් ඉන්නේ නේ. අන්න ඒකනේ ඉතින් වැඩක් නැහැ නේද? දැන් මේවා දැන් මේ බාණිදුට අනුව ඉලෙක්ට්‍රොනික ක්ලාස් එකේ හිටියට මේව මතක තියන් ඉන්නේ නැහැ. ඒකනේ ඔය කියන්නේ නේ. රෝඩ් ඔෆ් රිම් බැලුවට මේ ඒක මතක නැත්තම් කෑලි මතක තියන් ඉන්න ඕනේ නැහැ ඒක මතක නැත්තම් දැන් මේක අනුව මේක මතක තියන් ඉන්නේ නැහැ බාණිදුනේ.
ඉල්ලන් ලැජ්ජ ඒක බලලා සර් දැන් එන කාලයක් වෙනවා. ඒ කාලේ තමයි මමත් බැලුවේ. තේරුණාද? එතකොට ඒ කාලේ තමයි මාත් බැලුවේ. ඒතර දැන් මම බලලත් අවුරුදු 5ක් 6ක් විතර එනවා. මට ඔක්කොම මතකයි, ස්ටෝරි එකම මතකයි මට. හරි. හරි. බලා ගන්න. ෆිල්ම් මෙච්චර ඉන්ට්‍රස්ට් කරලා බලන්නේ ඈ? ෆිල්ම් එක මෙච්චර ඉන්ට්‍රස්ට් කරලා බලන්නේ අන්න ඒකනේ වැදගත්කම. හොඳම දේ තමයි බලන දේ හරියට බලපන්. එච්චරයි කියන්නේ. දැන් මම කියන්නේ බලන දේ හරියට ඉගෙන ගන්න බලපන්. එත් හරියට කර ඔව් එහෙනම් බලවලට නැහැ බලන දේ හරියට බලන්න ඕනේ. නැත්තම් ආයි බලන්න හම්බෙන්නේ නැහැ. හරි? බලන දේ හරියට බලපන්. අන්න ඒකයි. අඩෝ මේ එහෙම එකක් දන්නේ නැත්te. තියෙනවා මේ Lord of the Rings 1 2 3 කියලා. ඒ කියන්නේ බලමුද්‍රේ මිත්‍රවලු කියලා තමයි කියන්නේ. බලමුද්‍රක් මුද්දක් හදනවා, බලමුදු 7ක් හදනවා. ඒ 7න් එකක් කුරුමිට්ටු අධිපතියන්ට දෙනවා. ඔහොම ඒ කියන්නේ මේ 7 බෙදෙනවා. අවසානට මිනිසයන් අතට එකක් එනවා. හරි? ඒ මිනිසයන්ගේ අතට එන එක තමයි බලයට අපි ඒ මුද්ද පාවිච්චි කරන්නේ. ඒ මුද්ද නිසා තමයි මුළු මනුස්ස සංහතියම නැති වෙන්නේ. අවසානට ඔන්න ඔහොම කතාවක් තියෙන්නේ. අවසානට ෆ්‍රෝඩෝයි සෑමුයි එකතු වෙලා අර මුද්ද විනාශ කරන මිනිසයන් අතරපත් වෙච්ච මුද්ද ගිනි කන්දේ ගිනි ගහන ලාවා ගොඩට දැම්මට පස්සේ තමයි මුද්ද විනාශ වෙන්නේ. ඒක තුන්වෙනි කොටසේ තියෙනවා. හරි? වස්තුවක ගා එන්නේ ගොලම්නේ. ගොලම්නේ එන්නේ නේ. ඒ වගේ අය ක්ලාස් එකේ ඉන්නවනේ. ප්‍රෝඩෝ එක යනවනේ නේ. ඔව් ප්‍රෝඩෝ එක්කරයි යනවනේ. අවසානට අර ප්‍රෝඩෝ මෙහෙම මුද්ද දාගන්න ඕනේ. මුද්ද දාගත්තන් පස්සේ ප්‍රෝඩෝව පේන්නේ නැති වෙනවනේ. ඊට පස්සේ අර ගොලම් එකතු වෙලා අර මුද්ද ඇඟිල්ල පිටින් කනවනේ. ඊට පස්සේ කෑවට පස්සේනේ ප්‍රෝඩෝ ඇවිල්ලා මෙහෙම ගොලම්ම තල්ලු කරන්නේ ගිනි කන්දරනේ මුද්දත් එක්කම ගිහිල්ලා. මතකද ඒ සිද්ධිය? මතකද දන්නවනේ. බලලා නැහැ කිව්ල ඇති වගේ ඇවුනේ. අපි ඔක බලලා නැහැ බලලා නැහැ. අදරවුල කරා නම් හරි වගේ දැන් මේ දැන් නෙවෙයි ක්ලාස් එකේ ඉවරනාට පස්සේ සර්ච් කරලා බලන්න සුපිරි ෆිල්ම් එකක්. හරි? මේ එපිසෝඩ් කීයක් තියෙද එපිසෝඩ් නෙවෙයි ෆිල්ම් එකක් තියෙන්නේ. මේ 3යි තියෙන්නේ මේවා. ෆිල්ම් 3යි තියෙන්නේ. සිංහල හඬ කවුප එක, ඒ කියන්නේ ඉංග්‍රීසි එකට වැඩිය සිංහල හඬ කවුප එක තමයි හොඳ. හොඳේ. ඉංග්‍රීසි එක බලන්න එපා. අර සිංහල හඬ කවුප එකේ අර චරිතය අනුව වචන සෙට් එක නියමටම තියෙනවා. හරි? ඔව් සිරස දුන්නේ. ඒකට හැරි පොටර් තරම් පට්ට නෑ සර්. නෑ අරක බලන්නකො. ඒක වෙනම සිද්ධියක්. හරි? අරකේ තනිකර අපි මේ ෆිල්ම් එකේ ඉන්නවනේ. හරි හරි හොඳ. දැන් මේ ෆිල්ම් එකක් නෙමෙයි. අහගනින්න දැන් හරි. හොඳේ. ඔන්න දැන් මෙතෙන්ට හොඳේ. මෙතෙන්ට දවල් කාලය වැදිලා තියෙන. දැන් දවල් මේ ටිකේ හරි. දවල් වෙලාවේ කියලා කියන්නේ ප්‍රතිරෝධය මොකද වෙන්නේ? ප්‍රතිරෝධය මේ ලෙතර ලියලා තියෙනවා මේ. දවල් කියන්නේ ප්‍රතිරෝධය අඩුයි. හරි? ප්‍රතිරෝධය අඩුයි. එහෙනම් විභවාන්තරෙත් මොකද වෙන්නේ? අඩුයි. එහෙනම් පුතේ මෙන්න මෙතන 0.7 නම් මේ දෙක දෙන්න පුළුවන් විභවාන්තරය මොකද වෙන්නේ? මෙතන සාමාන්‍යයෙන් අපිට දෙන්න පුළුවන් දවල්ට 0.4ක් වගේ මේ දෙක අතර. එතකොට මේ BE සංදිය පෙරනැඹුරු වෙනවද? BE සංදිය පෙරනැඹුරු වෙනවද? එහෙනම් BE සංදිය පෙරනැඹුරු වෙන්නේ නැහැ. 0.4ක් වගේ තියෙන. ප්‍රතිරෝධය වැඩි මේ අවස්ථාවේ. හරි? ප්‍රතිරෝධය අඩුයි මේ අවස්ථාවේ. එතකොට මේක පෙරනැඹුරු වෙන්නේ නැහැ. එහෙනම් මේ හරහා මොකද වෙන්නේ? ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියලා කියන්නේ LED එක මොකද වෙන්නේ? ඕෆ් වෙලා තියෙන්නේ. හරි? LED එක ඕෆ් වෙලා තියෙන දවල්ට. ඊළඟට මොකද වෙන්නේ? ටික ටික 3යි 3:00යි 4යි 4:00යි 5යි 5:00යි 6ක් වගේ වෙනකොට හරි 5:00 ඉඳලා මොකද වෙන්නේ? මේක ටිකක් අඳුර නිකන් අඳුර වැටිගෙන එනවා. එළිය අඩු වෙලා අඳුර වැටිගෙන එනව නේද? ටික ටික මොකද වෙන්නේ? අඳුර වැටිගෙන එනවා. අඳුර වැටිගෙන එනවයි කියලා කියන්නේ මොකද වෙන්නේ? අඳුරට මොකද වෙන්නේ මෙයා? අඳුරට ප්‍රතිරෝධය මෙයාගේ වැඩි කර ගන්නවා. අඳුරට මෙයාගේ ප්‍රතිරෝධය වැඩි කර ගන්නවා. ප්‍රතිරෝධය වැඩි කරනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? මෙතන තියෙන විභවාන්තරයත් මොකද වෙන්නේ? ටික ටික 0.5 කියයි. හරි? ඊළඟ ටික ටික 0.7ක් 0.8ක් ගානට පත් කර ගන්නවා 6:00 7 වගේ වෙද්දී. එහෙනම් 7ක් විතර පත් කරාට පස්සේ අපි හිතමු 7.5ක් කියලා. හරි විභවාන්තරය 7.5ක් විතර පත් කරාට පස්සේ මේ සංදිය පෙරනැඹුරු වෙනවා. වාසනාවට බල්බ් එක ඔන් වෙනවා ස්වයංක්‍රීයව. මේ සිද්ධිය තේරුණාද? තේරුණාද? ටග්ගල කියන්නේ තේරුණාද? තේරුණාද? ඔව් සර්. තේරුණාද?
LDR එකේ ඇත්තම ක්‍රියාවලියත් ඒකමද? ඇවුනේ LDR එක මේ ඇත්තම ස්වාභාවික දැන් හදපු LDR එක ඇත්තටම වෙන්නේ ඒකේ මම LDR ගැන ටික දන්නේ නැහැ ඒක. ඔව් ඇත්තටම වෙන්නේත් ඒකම තමයි මම මෙතන උදාහරණ දීලා කිව්වෙත් ඒ දැන් තමයි ෆයිනල් එක ෆයිනල් එකේදී වෙන්නේ මෙන්න මෙච්චරයි ෆයිනල් එකේදී හොඳට අහගන්න ෆයිනල් එකේදී වෙන්නේ හරි ෆයිනල් එකේදී ෆයිනල් LDR එකේදී දවල්ට ප්‍රතිරෝධය අඩු වෙනවා හරි දවල්ට ප්‍රතිරෝධය අඩු වෙනවා ප්‍රතිරෝධය අඩු වෙන නිසා විභවාන්තරෙත් අඩුයි හරි විභවාන්තරෙත් අඩුයි ඊළඟට ටික ටික අඳුර වැටෙනකොට හරි ටික ටික අඳුර වැටෙනකොට මොකද වෙන්නේ ආයි ප්‍රතිරෝධය වැඩි වෙනවා ප්‍රතිරෝධය වැඩි වෙනවායි කියලා කියන්නේ විභවාන්තරෙත් වැඩි වෙනවා එහෙනම් විභවාන්තරේ වැඩි වෙනවා කියලා කියන්නේ මෙන්න මේ 0.7 සීමාවට මොකද වෙන්නේ ටික ටික එනවා රැය වෙනකොටනේ 7න් පැන්න ගමන් මේ සංදිය පෙරනඹුරු වෙනවා මේ හරහා IB ධාරාවක් යනවා ප්‍රශ්නයක් නැහැ IC ධාරාවක් එන්නේ බල්බ් එක මොකද කරගෙනද බල්බ් එක ඔන් කරගෙන බල්බ් එක ඔන් කරගෙන ඔව් හයිවේ එකේ ලයිට් මෙම හරි තේරුණාද මේක කාටවත් අවුලක් නැහැනේ හරි හරි ඔහොම ඉන්න හරි ඔන්න ඔච්චරයි කතන්දරේ තියෙන්නේ මේ තමයි ආලෝකයට සංවේදී උපකරණයක් හරි පරිපතයක් මම දැන් මේක අවශ්‍ය විදියට මම දැන් කියලා දීපු මෙතෙක් ටික ඔක්කොම මකනවා හරි මකනවා මෙහෙම මකලා මම මේවට අවශ්‍ය පරිපතේ සම්පූර්ණ කරන්න හදන්නේ හරි මේක අපි සාමාන්‍යයෙන් විභවාන්තරේ පදනම් කරගෙන තමයි කරන්නේ හරි ඔහොම තියෙනවා මෙතන LED එකක් සම්බන්ධ කරලා තියෙනවනේ ඒ LED එකේ ආරක්ෂාවට මම දානවා මෙතෙන්ට ප්‍රතිරෝධයක් මෙහෙම හරි ප්‍රතිරෝධයක් දාලා මම මේක සැපයුමට සම්බන්ධ කරනවා මෙහෙම කොහොම සැපයුමට සම්බන්ධ කරනවා හරි අද නෑනේ මේකට කියන VCC කියලා සාමාන්‍යයෙන් මේකට 9 වෝල්ට් දුන්නම් ඇති බැටරියක් හරි ඊළඟට මෙන්න මේ IB ධාරාව හරි ඔහොම අපි දන්නවා සාමාන්‍යයෙන් මෙතන ධාරාව මෙතෙන්ටත් දානවා ප්‍රතිරෝධයක් හරි ඊට පස්සේ ඔහොම ඇවිල්ලා මෙන්න මෙතෙන්ටත් දානවා ප්‍රතිරෝධය මම ප්‍රතිරෝධය දාන්න හේතුව කියන්නම් දාලා මෙතෙන්ට දාන ප්‍රතිරෝධය මෙතෙන්ට දාන ප්‍රතිරෝධය R කියනවා මෙතෙන්ටත් R කියනවා මේක LED එකක් මෙන්න මේක දාන්නේ අපි සාමාන්‍යයෙන් variable resistor එකක් ඒ කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක් මේ විචල්්‍ය ප්‍රතිරෝධකයෙන් ප්‍රතිරෝධී අගය වෙනස් කරන්න පුළුවන් ප්‍රතිරෝධී අගය වෙනස් කරනවා කියලා කියන්නේ පුතේ හරි මෙතන තියෙන ප්‍රතිරෝධී අගය වෙනස් කරනවා කියලා කියන්නේ මේ හරහා යන ධාරාව හරි මේක විභව බෙදනයක් නේ මතකනේ මේ හරහා යන ධාරාව වෙනස් කරන්න පුළුවන් මේ හරහා යන ධාරාව වෙනස් කරන්න පුළුවන් ඒ ධාරාව වෙනස් කරන තමයි මෙතන මේව රෙසිස්ටර් එකක් දාන වෙරියබල් එකක් හරි ඒකට මැච් වෙන විදිහට මේව කරගන්න පුළුවන් එතකොට මම මේක පරිපතේ අඳින්නම් මෙහෙම හරි ඔච්චරයි හරි ඔච්චරයි මෙතනින් යන්නේ IB ධාරාව මෙතනින් යනවා IC ධාරාව මෙතනින් යනවා IE ධාරාව හරි මේ පරිපතේ ක්‍රියාකාරීත්වය තේරුණාද පරිපතේ ක්‍රියාකාරීත්වය තේරුණාද අවුලක් නැහැනේ ෂේප් නේද අපි දන්නවා වේරියබල් රෙසිස්ටර් එකක් දානවා කිව්ව මොකටද ඒක දාන්නේ සාමාන්‍යයෙන් මෙතනින් යන ධාරාව මෙහෙන් යන ධාරාව අපි විභව බෙදනයක් ගැන කතා කරන්නේ අන්න ඒක වෙනස් කරන්න තමයි මේක දාන්නේ. ඒතර මේක දායමෙන් මේ බල්බ් එකේ එළිය සාමාන්‍ය විදිහට අඩු වැඩි කර ගන්නත් පුළුවන්. අනම්මනම් ඒ ටික තමයි මේක දාන්නේ. ඒතර මේක නැතුව මේකට හරියන මැච් වෙන විදිහට දැම්මට පස්සේ කියන්නේ රෙසිස්ටරේ ගානට තිව්වට පස්සේ මේක වෙනස් කරන්න ඕනේ නැහැ. හරි. ඒ ගාන තියෙන ප්‍රතිරෝධී අගයට මෙතෙන්ට ඒ වගේම ප්‍රතිරෝධී අගයක් තියෙන රෙසිස්ටර් එකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක තමයි තියෙන්නේ මේ ඔක්කොම දාලා තියෙන්නේ මේවයි ආරක්ෂාවට සහ මේක විභව බෙදෙන්න. හරි විභවය බෙදෙන්න. ඒක තමයි කියන්න තියෙන්නේ මේක මෙච්චරයි මේ පරිපතේ. හරි මෙච්චරයි. තේරුණා නේද? දවුලක් නැහැ. දාන්න පහක් ඔක්කොම ඉක්මනට. ඉක්මනට රේට් එක දාන්නක් ගන්න. මම ටිකක් වෙලා වරන් කිව්ව හේතුව මේ පදනම් මත තමයි
ඉස්සරහා සර්කිට් ඔක්කොම තියෙන්නේ. මේ පදනම මත තමයි ඉස්සරහා සර්කිට් ඔක්කොම තියෙන්නේ. ඒකයි වෙලාව අරන් කිව්වේ. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම උඩින්. ලියන්න මෙහෙම. ට්‍රාන්සිස්ටරයක් ප්‍රධාන වශයෙන් ට්‍රාන්සිස්ටරයක් ප්‍රධාන වශයෙන් ට්‍රාන්සිස්ටරයක් ප්‍රධාන වශයෙන් ට්‍රාන්සිස්ටරයක් ප්‍රධාන වශයෙන් පැවතුම් අවස්ථා තුනක් ඇත. ට්‍රාන්සිස්ටරයක ප්‍රධාන වශයෙන් පැවතුම් අවස්ථා තුනක් ඇත. වීඩියෝස් ඔන් කරගන්න. ට්‍රාන්සිස්ටරයක ප්‍රධාන වශයෙන් පැවතුම් අවස්ථා තුනක් ඇත. ඒවා නම් කපා හැරීමේ අවස්ථාව සම්තෘප්ත අවස්ථාව සහ සක්‍රීය අවස්ථාව ලෙස යොදා ගනු ලබන අතර මේක අපිට පැට්‍රිකල් තියෙනවා. අපි එදා මේක කරා පැට්‍රිකල් එකේදී. මතකද රංජය? යොදා ගනු ලබන අතර සුචියක් ලෙස යොදා ගැනීමේදී ෂයන් මතකද මේක කරා? සුචියක් ලෙස යොදා ගැනීමේදී වෙන පෑනකින් ලියන්න. නැත්නම් හයිලයිට් කරගන්න වෙන පෑනක් නැත්නම්. කපා හැරීමේ අවස්ථාව සහ වෙන පෑනකින් ලියන්න. කපා හැරීමේ අවස්ථාව සහ කමිට තේරුණාද? ශෂේන් කපා හැරීම සහ සම්තෘප්ත අවස්ථාව මෙහිදී ප්‍රයෝජනට ගනිමු. පසිඳු ඉන්නවද තංගල්ල? පසිඳු ඊට පස්සේ කවුද මෙයා? මහෝග. පසිඳුයි මහෝගයි ඉන්නවද? ඒ කියපු ටික පොඩ්ඩක් ආයෙ කියනවා. ට්‍රාන්සිස්ටරයක් ප්‍රධාන වශයෙන් පැවතුම් අවස්ථා තුනක් ඇත. ඒවා නම් කපා හැරීමේ අවස්ථාව, සම්තෘප්ත අවස්ථාව, සක්‍රීය අවස්ථාව ලෙස යොදා ගන්න ලබන අතර පසිදුයි අරයතු ඉන්නවද මහෝගයි? යොදා ගන්න ලබන අතර සුචියක් ලෙස යොදා ගැනීමේදී වෙන පෑනකින් කපා හැරීමේ අවස්ථාව සහ සම්තෘප්ත අවස්ථාව මෙහිදී ප්‍රයෝජනට ගනී. වෙන පෑනකින් ලියන්න මෙහෙම. පාදම් විමෝචක සංදිය. මේ නෝට් එක බලුවත් ඔයාලට තේරෙනවා. ඒ තරම් ලස්සන නෝට් එක හදලා තියෙන්නේ. පාදම් විමෝචක සංදිය B ඉරක් E ඉරක් පාදම් විමෝචක සංදිය BE සංදිය පසුනැඹුරු අවස්ථාවේදී සංග්‍රාහකය හරහා IC ධාරාවක් ගලා නොයන අතර IC ධාරාව ගලා නොයයි. සංග්‍රාහකය හරහා IC ධාරාව ගලා නොයයි. අය බලා ගන්න ඒ වෙන පෑනකින් ලියන්නේ කියූප එක. පාදම් විමෝචක BE සංදිය පසුනැඹුරු අවස්ථාවේදී පවතින අතර සංග්‍රාහකය
තුලින් සංග්‍රාහක ධාරාව කියන්නේ IC ධාරාවක් ගලා නොයයි. ගලා නොයයි. හරි මේ පරිපතේ ඇඳගන්න ටක් ගාලා. මේක ඇඳගන්න. මම මෙතෙන්ට දාන්නම් 1 කිලෝ ඕම්. මෙතෙන්ට දාන්නම් 100යි කිලෝ ඕම්. මේ වාල්ට ඕනනම් හදනව නම් මේක හදන්න පුළුවන් බඩු ගෙනල්ලා. මේක 5යි කිලෝ ඕම්. ट्रांजिस्टर है මොකද්ද මේ ගන්න ඕනේ එතකොට සර් මොකද්ද ප්‍රීසෙට් එකද 5 කිලෝ ඕම් එක LDR එක ඈ ट्रांजिस्टर එක ගන්න මොකද්ද 100ට D400 400ට ඔව් මේක D400 හරි දැන් මේකේ අපි කතා කරන්නේ 9යි වෝල්ට් දීලා LED එකක් නේ හරි මම ඊළඟට කතා කරනවා LED එකක් නැතුව වෝල්ට් 230න් ඒ කියන්නේ මේ ලොකු බල්බ් තියෙන්නේ කරන්ට් එකට ගන්න බල්බ් තියෙන්නේ අන්න ඒකක් ඔන් ඔෆ් කරන්න පුළුවන් විදියට හරි ඔයාලගේ ඉස්සරහා ගේට්ටුව ගාවට ඒකක් දාන්න පුළුවන් නේ එතකොට කොහාට හරි පඩි පෙලකට හරි අන්න එහෙම දාන්න පුළුවන් ඒ විදියට දාන්න පුළුවන් හරි ඒ කියන්නේ 230න් වැඩ කරන විදියට හදන්න පුළුවන් මේ රිලේ එකක් දාලා චමිත කතා කරන්නේ ඇහෙන්නේ නැහැ මට. චමිත කතා කරනවද නෑනේ? 0.1 ඉන්නවද? අද ක්ලාස් එක ඉවර වෙන්නේ කීයටද? අද 9:10ට ක්ලාස් නේ. උඹලනේ බා. නිසල් වගේ කට්ටිය යන්නේ. ට්‍රාන්සිස්ටරය තර ලකුණක් දාලා යන්න. ට්‍රාන්සිස්ටරය කපා හැරි අවස්ථාවේදී ට්‍රාන්සිස්ටරයේ කපා හැරි අවස්ථාවේදී LED එක නොදල් වෙයි. සර් ඇනෝඩිය මොන පැත්තද? ඇනෝඩිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම ඩයෝඩයක් ගත්තට පස්සේ හරි මෙන්න මේ පැත්ත ඇනෝඩය ඒ කියන්නේ ධන පැත්ත මේ පැත්ත කැතෝඩය ඍණ පැත්ත හරි ට්‍රාන්සිස්ටරයේ කපා හැරි අවස්ථාවේ LED එක නොදැල් වෙයි එවිට LDR එක මගින් ඒකනේ ඇත්ත හරි LDR එක මගින් ප්‍රතිරෝධය අඩු වෙයි තර ලකුණක් දාලා ලියන්න ඊළඟ තර ලකුණ මම ස්ටෙප් බයි ස්ටෙප් දෙන්න ඊළඟ තර ලකුණ පාදම් විමෝචක සංදිය පෙරනැඹුරු අවස්ථාවේදී ඒ කියන්නේ IC සමානයි හරි IC සමානයි IC max එක වතාවක් VBE හරි ඔන්න ඔක ලියා ගන්න VCE හරි VCE අගය ආසන්න වශයෙන්
සර් ආයි පොඩ්ඩක් කියන්නකෝ. අගය ආයි පොඩක් කියන්නේ ආයි තර ලකුණු දාලා එතන ධම්ම කියන්න. පාදා විමෝචක සංධියේ පෙරනමරු අවස්ථාවේදී IC සමානයි IC max වතාවක් VCE අගය ආසන්න වශයෙන් 0.2 වෝල්ට් 0.2 වෝල්ට් උපරිම වී නියත වූ විට LED බල්බය පූර්ණ වශයෙන් දැල්වේ. IC saturation set එක සමානයි VCC කියන්නේ සැපයුම් විභවය බෙදීම RC ප්‍රතිරෝධය IC set එක LED බල්බය පූර්ණ වශයෙන් දැල්වේ කියලා මේක ලියා ගන්න. IC set කියන්නේ saturation current කියන එක සමානයි සැපයුම් විභවය බෙදීම RC කියලා කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය අගය. ඉක්මනට හරිද? තලන්දිය හරිද? ඊළඟට තල ලකුණු දාන දිවා කාලයේදී LDR එක මත ආලෝකය වැටීම නිසා දිවා කාලයේදී LDR එක මත ආලෝකය වැටීම නිසා LDR තුල ප්‍රතිරෝධය අඩුවන අතර එහි දෙකලවර විභවාන්තරයද දිල්හාර ඉන්නවද? චමිල්සා බොක්සි තශුනි ඒ ප්‍රතිරෝධය අඩුවන අතර එහි දෙකලවර විභවාන්තරයද අගමිනී ඉන්නවද? ලක්ෂාන් සිතාරා ඒ දෙකලවර විභවාන්තරය අඩු වෙයි. චමෝදී ඉන්නවද? අඩු වෙයි. ඒකටම ලියන්න. විභව ලියන්න ඒකටම. පාදම් විමෝචක සංධිය තුල විභව බාධකය ඉක්මවා නොයන ඉක්මවා නොයන විභව අන්තරයක් තුල
වීඩියෝ එක එළි වෙනකොට දානවා. ත්‍රිභුව අන්තරයක් තුල පාදම් ධාරාව ගලා පාදම් ධාරාව සංදිය හරහා පාදම් ධාරාව සංදිය හරහා ගලා නොයන අතර ට්‍රාන්සිස්ටරය කපා හැරීමේ අවස්ථාව බවට පත්වෙයි. එවිට සංග්‍රාහකය තුලින් ධාරාව ගලා නොයන අතර ආයි කියන්නම් ගලා නොයන අතර ආයි බලා ගන්න මන් ටිකක් ළඟ පාදම් ධාරාව සංදිය හරහා ගලා නොයන අතර ට්‍රාන්සිස්ටරයේ කපා හැරීමේ අවස්ථාවට පත්වෙයි. එවිට සංග්‍රාහකය තුලින් ධාරාව ගලා නොයන අතර එම නිසා දිවා කාලය තුල LED බල්බය එම නිසා දිවා කාලය තුල එතනින්ම ලියා ගන්න දැන් ආපු එකනවා. එම නිසා දිවා කාලය තුල LED බල්බය නොදැල්වේ. ඊළඟ තරු ලකුණු දාලා යන්න. දෙන්න මෙහෙම රාත්‍රිය උදාවීම ආරම්භ වීමට තල් ලකුණු දාලා ලියන්න මෙහෙම. පළවෙනි එක ලියා ගන්න මෙහෙම. තල් ලකුණු දාලා ලියා ගන්න පූර්ණ ලියා ගන්න එක. රාත්‍රිය උදාවීම ආරම්භ වීමට පටන් ගැනීමේදී මේ මාසේ එන ටියුට් එක ලස්සන ටියුට් එකක් කියන්නේ පන්ති ළමයෙක් ඉන්නේ මේ හොඳේ. ඇත්තද? බලන්න පන්ති ළමයෙක් ඉන්නේ මේ. දැන් බොරු කියලාද කියන්නේ? ඔව්. මේ පැත්ත මේ තියෙන්නේ. මේ මාසේ ටියුට් එක. මේක ලබන මාසෙක. ලබන මාසෙකත් ගහලා තියෙන්නේ. මේක නම් පන්ති ළමයි නෑ. මේක ලබන මාසෙක හොඳ. ඔක්කොම සූදානම් කරලා තියෙන එවන්න විතරයි තියෙන්නේ. ඊළඟ කාර් එක. ඔව්. ලබන මාසෙට කාර් එකක්. හරි පටන් ගැනීමේදී LDR එක මත ආලෝකය
LDR එක මත ආලෝකය LDR එක මත ආලෝකය ඇඳිරි වූ විට 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 රශ්මි ඉන්නවද? රශ්මි ගම්පහ ඇඳිරි වූ විට එහි ප්‍රතිරෝධය ක්‍රමයෙන් ආයිනවනේ ක්‍රමයෙන් එහි ප්‍රතිරෝධය ක්‍රමයෙන් අඩුවන අතර එහි ප්‍රතිරෝධය ක්‍රමයෙන් අඩුවන අතර ඒ කොටස මකලා ලියන්න ආයි. ඒ කියන්නේ එහි ප්‍රතිරෝධය ක්‍රමයෙන් අඩුවන කියන එක මකන්න. මකලා නැවත ලියන්න එහි ප්‍රතිරෝධය ක්‍රමයෙන් වැඩි වෙන අතර. එහෙම සමහරව ඉන්නවා. ඒ ටික අඩු කියන එක මැකුවා මකලා ආයි ලියනවා. යකෝ උඹල ලියන්න වටින්නේ. හරි? අඩු වෙන අතර වැඩි වෙන අතර එහි දෙකලවර විභව අන්තරයද එහි දෙකලවර විභව අන්තරයද එහි දෙකලවර විභව අන්තරයද එහි දෙකලවර විභව අන්තරයද වැඩි වේ පාදම් විමෝචක සංදිය තුල ඇති පාදම් විමෝචක සංදිය තුල ඇති විභව බාධකය ඉක්මවා යන වෝල්ටීයතාවයකට පත් වූ විට BE සංදිය පෙරනැඹුරු වී සංදිය තුලින් IB ධාරාව ගමන් කරයි. ශාසිනී ෆෝන් එක බලන්න එපා. ෆෝන් එක අයින් කරන්න. IB ධාරාව ගමන් කරයි. මේ අවස්ථාව තුල උපරිම වශයෙන් ට්‍රාන්සිස්ටරය සම්තෘප්ත අවස්ථාවට පත් වෙයි. එවිට LED බල්බය පූර්ණ වශයෙන් දැල්වේ. ඊළඟ මාතෘකාව ලියන්න මෙහෙම පිළියවනයක් මගින්
පාලනය වන පරිපතය. පිළියවනයක් මගෙන් පාලනය වන පරිපතය. කරුණාද ඇවුනේ? කරුණාක කියන්නේ පිළියවනයක් රිලේ එකක් පිළියවනයක් මගින් පාලනය වන පරිපතය. මේ කොටස පටන් ගමුද මොකද කරන්නේ?